මේ එකමුතුකම අපිට ගිහියන් විදියට අපිට ශක්තිය. ඒ එකමුතුකම පිළිබඳව සම්පූර්ණ පිළිබඳව විශේෂ දේශයක් ඔබට දෙන්න සිට ශ්‍රවණය කරන්නට අපි ඉලක්ක වෙන්න සූදානම්. එවිට අපි ගෞරවනීය ආචාර්ය කරන සූදානම්. ලබන කන්ද ආනන්ද මාතලේ ධර්මාචාර්ය අතිපූජනීය මාකරවල සුනිසන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නිරන්තරයෙන්ම දේශාන්තරවල වැඩම කරමින් මේ සීපකරන්නේ අපි ප්‍රෝග්‍රෑම් විදිහට නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒක තමයි බුදුදහම වූ ගැඹුරු හරයක් අපි ගෞරවනීය ආචාර්යවරුන්ගේ වගකීම අපි ජීවිතයේ සාමාන්‍ය දෙවියන් ආකාරයෙන් චතුර්විධ දේශනාවලදී රොහොන්සින් තමයි මහත්කමක් එනිසා තමයි බෞද්ධයන් විදිහට අපි මේ ධර්මයේ අවබෝධ කරගන්නේ අපේ ජීවිතය ප්‍රකාශ කරගන්නට මොහොතේ අපිට කරගන්නා වූ ඒ දෙකම පිළිබඳව අපි සාමාන්‍ය උපදෙස් ලබනවා. ධර්මාසනයේ සුදානම් පිළිවෙල සාකච්ඡාවේ සුදානම් ඒ වාස්තුවේ දැකේ විශ්වාසයෙන් වහන්සේ ඒ ගම්මිනේ ජීවිතාවලදී ගන්නේ විශ්වාසයේ ලාභීයන්නේ අපේ ආශිර්වාදයේ මේ සියලු මහාසාරයේ ආශිර්වාදයේ අපේ කරන්නේ ශක්තිය අවිශ්වාස කරනවා ත්‍රිපිටකයේ පිළිබඳව කතිකාවතක් ඇති කරගෙන සදනශීල සත්‍යයේ ලෝකයේ දෙනා පිළිගත් දැනුම්ත බෙහෙවරක ප්‍රතිඵලයක් තමයි විපංචවාද මහා ධර්ම සම්භාෂණය. එතන මම සූදානම් වන්නේ විපංචවාද ධර්ම සම්භාෂණයේ සංඝ සාමග්‍රිය පිළිබඳව විශේෂ දේශනය ශ්‍රවණය කරන්නට ඔබ සියලු දෙනාට අවකාශ කර දෙන්නද එවිටෙන් අපි සම්මාසයේ වෙලෙන් බොහොම ගෞරව නමස්කාර පුරව වන්දනා කරනවා. ලබන කන්ද ආනන්ද සමාසයේ ධර්මාචාර්යවරුන්ගේ අතිපූජනීය මාහරවල සුදස්සම ස්වාමීන් වහන්සේට අවසරයි ආශාවුනේ සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුණෝ ජාල මුත්තෝ අපෝ සග්ගාය ගච්ඡති සදා පූජනීය වන්දනීය
महानायक माहिमान वහන්සේ වරප්‍රමුඛ पूजनीय महासंघरत्न අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදී අපි සියලු දෙනාම මෙතනට එකතු වුණේ ක්‍රාසියුනේ අතිශයින්ම වටිනා සත්පුරුෂ ක්‍රියාවක් සිහිපත් කරගන්නට. ඒ තමයි වර්තමානයේ ශාසන භාරදාදී වූ අපි සියලු දෙනාගේ වගකීම් මොහොතකට සිහිපත් කරගෙන අපි හැමදෙනාම එකට එකතු වෙලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවය පිළිබඳව බොහෝ කාලයක් සම්බුද්ධ ශාසනය ලෝකයේ ප්‍රවැත්ම සඳහා සැකගැනීම සඳහා එකතු වෙන්නට කටයුතු කරන්නට ඒ සඳහා අදහස් වෝමාරු කරගන්නට දැනගන්නට කිමත් ස්වාමීන් වහන්සේ මම සිටියේ මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම මතක් කළොත් කිමත් ස්වාමීන් වහන්සේ අද දවසේදී අපි හැම දිනකටම බොහෝ දෙනෙකුට නොලැබෙන අතිශයම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකදී ශාසනයට උපස්ථානයක් කරන්නට ලැබිලා තියෙනවා. මේ ශාසනය පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ලැබුණු හැටි අපි පොඩ්ඩක් මෙනෙහි කළොත් මතක් කළොත් පින්වත්නි ස්වාමීන් වහන්සේ මේක සාරා සංකේ කාලකලක්ෂයකට ඉස්සෙල්ලා අපේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරණ කාලයේදී සුමේද කියලා තාපස තුනෙක් වෙලා වහන්න කාලේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාද මොහේදී හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබුණා. ඒ තරම් හේතු සම්පත් තිබිලා පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රද්ධාවන්ත මේ ලෝකයේ ඒ අතටපත් නිවන්පත අත්හැරලා මේ ගෝරු භයංකර සංසාරයට ආවා. පින්වත් ස්වාමීන් වහන්සේ අපි සමහර විටක නෙමෙයි සැබවින්ම අපි දුක් විඳින්නේ අපේ තියෙන කෙලෙස් වලට. අපේ තියෙන අනුවණකමට අපි මේ සංසාරේ ඉන්න නිසා. නමුත් නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබිලා ලත අවස්ථාව අතහැරලා ලෝකයේ කෙරෙහි කරුණාවෙන් සසරට අවතීර්ණ වෙන මහා බෝසතාණන් වහන්සේලා දුක් විඳින්නේ තමන් හිතන්නේ අහිංසක ලෝකයේ හිටලා. මගේ ස්වාමීන් වහන්සේ අනුන් වෙනුවෙන් තමන්ගේ සැප අත්හල උත්තරයක් ඉන්නවා නම් ඒ මහා බෝසතාණන් වහන්සේලායි දුක් විඳින ලෝකයා දුකෙන් මුදවා ගැනීම පිණිස දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ මහා බෝසතාණන් වහන්සේලාගේ
පින්වත් ස්වාමීන් වහන්සේ ඒ මහෝත්තම වහන්සේලාගේ සසරගත පාරමී ගුණය දිහා බැලුවහම මොනතරම් කෝරු කටුකු ජීවුණු දුක් වේදනා අත්‍යකීන් තුලින්ද අපුල විමුක්තිය පිණිස යොමු කරන සත්‍යමය අවබෝධය කරා පැමිණෙන්නේ කියන කාරණාව සංවේදීය ඇති කරගන්න පුළුවන් මනසකින් බැලුවොත් හරිම සංවේදීයයි. එදා සාන්තිවාදී තාපසවල උපන්න කාලේ අතපය කෑලි වලට කපද්දි ඒ කලාඹුර ඇතුළුගෙන අහිත නොසිතා ඒ ශාන්ති පාරමිතාව පිළිවි අපේ සසර දුකින් එතර කරවන්න. මේ වගේ අනන්ත අපරිමාණ වූ දුක් වේදනාවන් විඳලා එදා ලෝතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. මේ සත්‍යධර්මයේ ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලේ දහදිය කඳුල මහන්සිය සමයක ප්‍රතිපලය. පින්වත් ස්වාමීන් වහන්සේ මගේ අමාමේ බුදුරජාණන් වහන්සේ ලෝතර බුදුරජාණන්ට පත් වෙලා සසරෙන් හිතේ තිබුණු කරුණා ගුණය අදිෂ්ඨාන කරගෙන පාන්සාලික සම්මුල්‍ය ලෝකයේ වැඩෙන්නේ අහිංසක සත්‍යයන්ට සසර දුකින් ඈතර වෙන සත්‍යධර්මයේ දේශනා කළා බොහෝ සත්‍යෝ නිවන් පුරේට පමුණුවලා අනාගතේ ලෝකයට පහළ වෙන හේතු සම්පත්තියන අහිංසක සත්‍යයන්ට සසර දුකින් ඈතර වීමට අවශ්‍ය සත්‍යධර්මයේ පරිවිදය සත්‍යධර්මයේ නම් දඬුවමට පහළ ලෝකේ දල්වල තබලා මහා සංඝරත්නයට බාර දීලා පිරුම් පවදාලා. කිම ස්වාමීන් වහන්සේ මොහොතකට මතක් කළොත් එදා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා සංඝරත්නයට බාර දෙන සත්‍යාව සංකේතවත් කළා. මගේ බුදුරජාණන් වහන්සේ පොරොගෙන සිටපු චීවර ධාතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පොරොපු චීවර ධාතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගැනීමෙන් කාශ්‍යප මගේ මේ බුද්ධ ශාසනය ඔබට බාරයි සංඝයාට බාරයි කියන වචනය ක්‍රියාවතුලින් තථාගතයන් වහන්සේ හැදිලි කළා. ඒ සත්‍යධර්මයේ ලෝකයේ තුල පවත්වලා ඒ කලබලක ලෝකයේ තුල ආරම්භ කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා පවදාලා. එදා ඉඳලා මහා සංඝරත්නයේ තමන්ට පැවරුණු යුතුයකම වගකීම තමන්ට හැකි උපරිම ආකාරයෙන් ඉෂ්ට කළා. තාවකාලික අත්‍යවශ්‍ය මේ ජීවිතය ගැන බලන්නේ නැතුව ඒ ජීවිතය තමන්ගේ නිවීම සඳහා අනිත්‍යයේ නිවීම සඳහා නිවීම සඳහා උපයෝගී කරගෙන පරම්පරාවට විමුක්තිදායකයන් වහන්සේලා සාන්තිදායකයන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේගේ ශාසනය
දියට අරගෙන ආවා. බොහෝ සත්‍යයන්ට නිවන් මඟ මෙලි කළා දුන්නා. බොහෝ සත්‍යයන්ට මනුස්ස ලෝකේ එකම පිහිට එකම සරණ තුනුරුවන්ගේ සෙවණට පමුණවන අවස්ථාව සමස් කළ දුන්නා මහා සංඝරත්නය. ඒ හින්දාම මහා සංඝරත්නය වැහැඳෙනවා ජාතියේ නුවර දේවතාවුන් වහන්සේලා, ජාතියේ කුල දේවතාවුන් වහන්සේලා කියලා. ඒ වගේම මහා සංඝරත්නය ගිහි විමුතුන් ආමන්ත්‍රණය කළේ ස්වාමීන් වහන්සේ කියලා. යම් ආයතනයක යම් තැනක ස්වාමියා කියලා කියන්නේ ප්‍රධානයි. අනිත් ඔක්කොම කියලාට කියනවා. ඒ ස්වාමියා තමයි අනිත් අයගේ රැකවරණය ආරක්ෂාව සැලසිය යුතු කෙනා. මේ විදිහට තමන්ට පැවරුණු යුතුයකම වගකීම අතීත මහා සංඝරත්නයේ නොපිරිහෙලා ඉටු කරමින් වර්තමාන යුගයේ පින්වත් ස්වාමීන් වහන්සේලා මා ඉන්න මේ කාලේ දක්වා ගියතුනා. අද සම්බුද්ධ ශාසනය නියෝජනය කරන්නේ සසර දුක්ඛේ නිවන සම්තරණය ලෝකයේ පැවැත්මේ කෘත්‍ය කරන්නේ කල යුත්තේ බාහිරව තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපිට. නමුත් අපි මෙහෙම සිහිපත් කළොත් මම මේ අවස්ථාවේදී දෙපා වන්දනා කළා ස්වාමීන් වහන්සේලාගෙන් එක වචනයක් ඉල්ලා සිටිනවා. මම මේ කරන දේශනාවේදී යම් හෝ වචනයක් නිකම්වත් හිත පහසු වෙන විදිහට ස්වාමීන් වහන්සේලාට කියවුවා. එහෙම කියවෙන්නේ නැති නමුත් වෙහෙස කර වචනයක් වුණොත් අනුකම්පාවෙන් සමාවෙන්න ඒ වචනෙන් කියන අර්ථය මොකද්ද කියන කාරණාව බලන්න කියන කාරණාව මතක් කරනවා. වර්තමානයේදී බොහෝ දෙනෙකුට සත්‍යරණය කියන දෙන්න වගකීම යුතුයකම ලැබෙන්නේ සම්බුද්ධ ශාසනය රැකගැනීමේ ආගම පරිසර යුතුයකම ලැබෙන්නේ අවතින්නේ අපිට. මේ ඉවත් කොනක් පදතරක් සිටින සංස්කාරේ මගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙන්නා වදාළා මේ දීර්ඝ සංසාර ගමන එනකොට මවවල දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි පියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි දුව පුතා සහෝදර සහෝදරී මල දුකට අඳපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි ඒ වගේම තිරසංගත ආත්ම ලිපුදු වෙලාවේ මරණයට පත් කරනකොට ගලාගෙන ගිය රුධිරයේ සතර මහා සාගරයේ ජලයට වැඩි මහණෙනි අවිද්‍යාව නැති නීවරණයෙන් බැහැලා තණ්හාවෙන් සංයෝජනයෙන් බැඳිලා මෙච්චර දීර්ඝ කාලයක් මේ සත්‍ය වේමියට දුවනවා පරිතරනවා කියලා කියනවා. ඒ විදිහට සසර බොහෝ දුක් විඳලා පරිතරලා ප්‍රේත ආශ්‍රය නිරුක්තිකම් කියන සතර අපායේ කල්පනා පැහිලා මේ ලෝකේ අහිංසක සත්‍යයේ අහිංසක පාදම් දෙන්නේ පින්වස්වාමීන් වහන්සේලා අපි ඊට දවසේදී නමුත් අවසනාවකට
අපිට අපේ යුතුයකම දිවිහෙමින් පවතිනවා. අපිට අපේ දර්ශනය අපේ මඟ පෙන්වීම දුර්වල වෙලා පවතිනවා. කල්ප ගණන් දුක් විඳලා දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් මානව ජීවිතයක් සම්පූර්ණයෙන් තියෙන වටපිටාවක් හදාගෙන මේ ලෝකයේ අහිංසකයන්ව ලෝකෙන් ඈතර කිරීමේ වගකීමක ලෝකෙන් ඈතර කිරීමේ ක්‍රියාවලියක යුතුයකමක පැටලිලා දරාගෙන ඉන්න අපි ඒ ක්‍රියාව කොච්චර දුරට අද දවසේදී කරලා තියෙනවද කරනවද කියලා සිහිපත් කළොත් සිරිමත් ස්වාමීන් වහන්සේ ඒ ලෝකයේ සසරේ ඈතර කිරීම පැත්තකින් දැරීවා. අපි මේ දුර්ලභ බුද්ධ ශාසනය ලැබිලා කොච්චර දුරට අපි සසරේ ඈතර ගිහින් කරනවද කියන අදහසක් බලන්න වෙලා. මම මේක මතක් කළේ කිම්වත් ස්වාමීන් වහන්සේ මාර්ය විසින් මවන ලද පංචකාමයේ නැති දෙලට අහුවෙලා පැටලිලා මුළු ලෝකෙම දකලනකොට සිහි ඇතුව නොවන ඇතුව අවදීන ස්වාමීන් වහන්සේලා විසුණු වහන්සේලායි ඒ අය සිහි නම්වලා මාර්ගයට මුලාවිච්චෙන් අයින් කරන්නේ. කිම්වත් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයත් අද දවසේදී මාර්ගය විසින් ජීවනයේ පංචකාමයෙන් නැති දෙන හාත්වස බැඳිලා හාත්පස බැඳිලා අවුරුදු 50ක 60ක ජීවිතය අපිට ඇත්තම වෙලා නම් අපි මේ ජීවිතය තුළ කොහොම හරි උත්සාහවත් කරනවා නම් රක්ෂාවක් කරන උමන හෝ ඉන්කමක් කරලා එපමණකින් නතර වෙලා අපේ විමුක්තියේ අදහසක් පැත්තකින් තබලා අපි සිහිනුලා වෙලා නම් ඉන්නේ සිහිනුලා වෙච්ච ලෝකයක් අපි දැනගන්නේ කොහොමද මගේ ස්වාමීන් වහන්සේ මේ අනුපාදුව කිම්වත් ස්වාමීන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත භය සූත්‍රයේදී මහණෙනි අද වූ අනාගතයේ ඇතිවෙන ශාසනයට මෙන්න මේ බයක් තියෙනවා. නොවන ලද්දේ කය ඇති නොවන ලද්දේ සිත් ඇති නොවන ලද්දේ සිල් ඇති වික්ෂුන් වහන්සේලා අවය උපසපන් කරනවා. ඒ අය කායික සතිය වඩලා නැහැ. ඒ අය හිත වඩලා නැහැ. ඒ අය සිල් වඩලා නැහැ. නොවන ලද කය ඇති නොවන ලද සිල් ඇති නොවන ලද සිත් ඇති ඒ වික්ෂු තමයි උපසපන් කරනවා. ඒ අය ධර්මඥ අහිතේ ශික්ෂා හික්මවන්න මහණෙනි මෙසේ ධර්මයේ නැසීමෙන් විනය නැසෙන විනය නැසීමෙන් ධර්මයේ නැසෙන යුගයක් අනාගතේ මාතියලා මගේ ස්වාමීන් වහන්සේ අද සම්ධානයේ තුල අපේ හිත් දැසගෙන සසර පරතරක් කරන්න ඕනේ කියන අදහස අපේ තුල ඇති වුණා නම් අවුරුදු 50ක 60ක මේ ජීවිතයේ විතරක් අපිට ඇත්ත වුණා නම් ඕම ජීවිත වෙන විදියට විතරක් කටයුතු කරන්න අපි පොළොව සකස් කරගෙන සකස් වෙලා තියෙනවා. ඒක වර්තමානයේ මාර්ගවත් අදස්වර්මාසලාගේවත් විතරක් මාර්ගස්තය. ජීවිතේම වරදා ඒ මම මාර්ගස්වර්මාසලාගේ එක දෙයක් කියලා. අපි මේක විශ්වාස කරන විශ්වාස අනන්ත අපරිමාණ සසරක උදේන නිදම් මරණයේ නාමරණං පච්චාවා පුරේවා පටිපච්චත මා විනස්සත කනවාමව පච්චාති
සරියුත් මහරහතන් වහන්සේ අපිට අවවාදයක් දුන්නා. දේන නිකන් මරණය දෙපසින්ම මරණයයි. නාමරණං පච්චාවා පුරේවා. නොමෙරීම පෙරවත් පසුවත් නැහැ. නැරිලා ඉපදෙනවා ඉපදලා යනවා. තින්ව ස්වාමීන් වහන්සේ සංවේගයක් ඇති කරගන්න මනසකට යමක් හිතන්න පුළුවන් මනසකට දෙන්න හොඳ සූත්‍රයක් මේ සූත්‍රේ කනුම කීයක් මතක් කරනවා. අප්ප මිදං වික්ඛවේ මනස්සානං ආයු ගම්මදීයෝ සම්පරායෝ කත්තම්පං කුසලං චරිතං භක්ඛචර්යං නක්ඛිජාත සම්පරණ. එම ස්වාමීන් වහන්සේට සූත්‍රයේදී තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. අප්ප මිදං වික්ඛවේ මනස්සානං ආයු මහණෙනි මනුෂ්‍යගේ ආයුෂ බොහෝ ටිකයි. ගමනීය සම්පදාය සියල්ලම අධහැරල පඬුව යන්නට වෙනවා. හත්තන් බව කුසල කරන්න චරිතම් බ්‍රහ්මචර්යම් බ්‍රහ්මචර්යය වැසිදෙද. යෝචිතං ජීවිතේසෝ වසතං පම්මාදිකේ. යම් කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කිව්වා ඕන මෞලිකයක් හෝ ඉච්ඡුත්තර අනුභව වෙන්නේ. ඒක දෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කිව්වොත් මහණෙනි මවගේ කිරි උරාවන කාලේ ඉඳලම ගත්තොත් අරගෙන අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කිව්වොත් යම් කිසි කෙනෙක් උපන්න දවසේ ඉඳලා දවස් වශයෙන් ගත්තොත් උනන් දවස් 36000 ජීවත් වෙනවා. මහණෙනි වර්ෂ වශයෙන් ගත්තොත් 100යි දවස් වශයෙන් ගත්තොත් 36000යි. ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300යි ජීවත් වෙයි. මාස වශයෙන් ගත්තොත් මාස 1200යි ජීවත් වෙයි. අර්ධ මාස වශයෙන් ගත්තොත් 2400යි ජීවත් වෙයි. මහණෙනි ඕන්න මම කන වත් වේල් ගන්න කියන්නම් මවගේ කිරි පුරා වුණ කාලේ තත් එකතු කරලා ඒ ටිකටත් එක්ක ඕන කෙනෙක් වත් වේල් 70000ක් මගේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ මාස 1000යි වත් වේල් 70000 අපි කොහොම හරි හදන්නේ මේ අවුරුදු 70000 මුල් කරද්දී මාසෙක දවසක වඩා අපිට ඉන්න පුළුවන් නේද? එයි මගේ ස්වාමීන් වහන්සේ අපි මේ කියලා සිහිපත් වෙන්නේ. එයි මගේ ස්වාමීන් වහන්සේ අපි සතර පළතුරක් හොයන්නේ නැත්තේ. එයි මගේ ස්වාමීන් වහන්සේ මේ තාවකාලික ජීවිතය ඇත්තටම තියෙන්නේ මගේ මොන කෙනෙකුට පුළුවන්ද මගේ ස්වාමීන් වහන්සේ තව කෙනෙක් මගේ නිදිට ගන්න. බුදුරජාණන් වහන්සේ අහනවා දේශනා කරනවා මහණෙනි මඩේ එරුණු කෙනෙකුට තව කෙනෙකු මඩේ ගොඩ ගන්න බැහැ. මගේ ස්වාමීන් වහන්සේ මිනිස්සු නෑ දවල් නැතුව අවුව ගස්ස තින්න නොබල දුක් මහන්සියෙන් හරියම්බ කරපු දේ අපිට දෙන්නේ අපිට කාම භෝගී ජීවත් වෙන්න නෙමෙයි මගේ ස්වාමීන් වහන්සේ. කල්ප ගණන් දුක්ඛිතල පෙරම්පුර ආපු මනුස්ස ලෝකේ ආපු ඒ මිනිස්සුන්ට විමුක්තිය මාර්ග කියලා දෙන්නේ යුතුයකම ඉෂ්ට කරලා දෙන්නයි අපිට ඒ මිනිස්සු උපස්ථාන කරන්නේ. මගේ ස්වාමීන් වහන්සේ අපේ මනස යථාර්ථයේ අතහැරිලා අවුරුදු 50ක 60ක ජීවිතයේ විතරක්ම ඇත්ත වෙච්ච මෙන්න මේ වැරද්දයි බුද්ධ ශාසනයේ මේ තරම්
පිළිහෙන්නට මිත්‍යා දෘෂ්ටි අදහස් වලට පහළ වෙන්නට එක එක්කෙනාට මේ ශාසනය විකෘති කරන්නට පුළුවන් මේ හේතු මේ දෙකක් මතක් කරනවා. අතීත තිබුණු වැරද්ද අතහැරලා අපි ටිකක් පිළිවෙලට විය යුතුයි. මම මතක් කළා මම එහෙම කිව්වොත් මගේ ජීවිතවල කරන සමාවෙන්න කියලා. අපේ සමාජයේ කොච්චර අවතක්සේරුවකට අඩුවකට පත් වෙලා හිටියොත් සමහර විටක බණ භාවනා කරන්න යම හොයනවා කියනකොට පිස්සු හැදිලා ඒ උන්වහන්සේ පිස්සු කියන මට්ටමකට තරම් අපිපත් වෙලා අපි වහන්සේ අවුරුදු 50 60 ජීවිතය ඇත්තම වෙලා ඉන්න කම නෙවෙයි පිස්සු. මේ ජීවිතය ඇත්තට කොතනකින් හරි එළියට දැනගන්න දෙවිගේ වඩනවා නම් ඒකට මම කොහොම හරි කියනවාද කියලා හොයන්නේ පිස්සුවක්ද? එහෙමනම් පිස්සුවෙන් තියෙන්නේ මගේ අමාත්‍යනේ බුද්ධ ධර්මහන්සේට කලින්. මොකද මේ ලෝකයේ නිස්සාරය කියලා දුක්ඛේ මග කිවි මගේ බුද්ධ ධර්මහන්සේ. අපේ ජීවිතවල තිබුණු අනුපාඩු හැමදේම හදාගෙන සමස්තයක් වශයෙන්ම ආරම්භය පන්සල් පිළිවෙල කියලා බෙදයක් නැතුව අනිත් පන්සලේ උන්වහන්සේ ගුණධර්මයෙන් පිළිහෙනවා නම් ආරම්භ ස්වාමීන් වහන්සේ ගුණධර්මයෙන් පිළිහෙනවා නම් අපි ආයෙත් දොස් කියන්නේ තුනේ සිටින් ලං වෙලා උන්වහන්සේලාව හදාගෙන අපි හැදිලා සංස්කාර පරිලක් හරයන්ට නිවිවන්ත වේවි. ඒ වගේම සංස්කාර පරිලක් කරනා ලෝකයා පමුණවන්නට උත්සාහවත් වේවි. ඒ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම එහෙම කිව්වා. මගේ ස්වාමීන් වහන්සේ මිනිස්සු නිහිතමුසු මඟ අපේ ස්වාමීන් වහන්සේලා වඳුරගෙන ඉන්නේ සමහර විටක ඒ ඇයි විමුක්තිදායකයන් වහන්සේලා හැටියටදී කුල දේවතාවුන් වහන්සේලා හැටියටදී නිහිතමුසුන්ගේ දානයක් බණක් පන්සකුලියක් කරගන්නට තියෙන ඒ ඇත්තන්ගේ දුවදරුවන්ට මොන හරි දෙයක් ඉබඳ ගන්න ඉන්න සමහර විට සේවක ගණයේ අපිට තිබුණු මහා සංඝරත්නයේ තිබුණු ගොඩාක් දෙහිවන්ත කම ජීවනයේ ණයින් වෙලා ආදර බල හැදීම අයින් වෙලා මේ තීරණ සුබදායක නැහැ මගේ ස්වාමීන් වහන්සේ. නමුත් ඒ පින්වතුන් මොබෝ දවසකින් හැදෙනවා මොබෝ දවසකින් හදා ගන්න පුළුවන් අපි අවබෝධ සමාන සමාන අපි බුද්ධිමත් වෙනවා. අපිට එකපාරට බැහැ පුළුවන්. නමුත් මගේ ස්වාමීන් වහන්සේට මතක් කරගන්න පන්සල කියලා අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ අපි හැමෝටම යුතුයකම හැමෝටම වගකීමක් සැලසෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලෝක පවත්වන්න. අපි ධර්මයේ ටික ඉගෙනගෙන ඒ වගේම කොහොම හරි මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ කියන සාධාස සිත කොටක අභාගන්න බදුසවාරණ ඒ සඳහා වීර්යය වඩන්න ඒ සඳහා ලෝකයේ යොමු කරන්න ඒ මොනොත් ඒ ධර්මයේ එකතු වීමම සංඝ සමාජයේ පිළිසවති හැම වෙලාවෙම සත්‍යර්ථයේ තුලින් සාමීච ප්‍රතිපන්න ගතිය ඇතිවෙන්නේ
අපි හැමෝගෙම මනස වෙන වෙනම අදහස් මත නම් තියෙන්නේ වෙන වෙනම ආකාරයක සංකල්ප මත නම් තියෙන්නේ අපේ ක්‍රියාව විවිධත්වයකට පත් වීම පුදුමයක් නෙමෙයි. නමුත් අපි හැම කෙනෙක්ම ඇත්තටම උත්සාහවත් වෙන්නේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයේ සද්ධර්මයේ තියෙන වටපිටාව ලැබුණු විලාවේ ඒක ප්‍රයෝජනයක් ගන්න නම් ඒකේ සතරෙන් ඉතරදී ගන්නට උත්සාහවත් වෙන්නට නම් ඒ ප්‍රශ්න ගැඹුරු සූත්‍රයේ එකක් නෑ. ඒකම ස්වාමීන් වහන්සේ මම මතක් කරනවා මතක් කළ ගාථාවක් බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාර ජීවිත දේශනා කළ ධර්මයේ කොටසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ අනුචිත විපස්සති මේ ලෝකයා ඇත්ත ඇතිහිතිය නිදැනීමෙන් නොදැකීමෙන් අන්ධයි. ඇත්ත ඇතිහිතිය නොදැකීමෙන් අන්ධයි. අනුචිත විපස්සති ඒ ලෝකයාට බොහොම ටික දෙන්නේ ඇත්ත ඇතිහිතිය දකිනවා. උපමාවක් කියනවා සම්පූර්ණ ජාල මුත්තව අපෝසග්ගය පච්චති දක්ෂකට වෙනවද වැද්දෙකු දෙලේ දේරුලයන් බොහෝම කලාතුරකින් කුරුල්ලේ අනිතෝ කුරුල්ලට ලොබුද්දට අහුවෙනවා වගේ අපෝසග්ගය පච්චති මේ ලෝකයේ පැමිණෙන මනුෂ්‍යයන් අතරින් බොහෝ දෙනෙක් දක්ෂකොට මාර්ය විසින් දිනවද පංචකාමයන් පිළිබඳව හසු වෙනවා. බොහෝම ටික දෙනා සුභ කියන්නේ කියලා බුදුන් වහන්සේ කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ගොඩාක් සසර මෙතනම ඉපදිලා මෙතනම නැරෙනවා. බොහෝම ටික දෙනයි සසර පාරක් හොයන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි ස්වාමීන් වහන්සේ මතක් කරගන්න තියෙන්නේ දහස් ගානක් පැවතා මේ නිර්මල ශාසනය වෙනස් කරන්නට නම් අපි හැමදෙනාටම වෙනවා ටිකක් හරි අපේ කටේ වෙනස් කරගන්න. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට ආදරේ නම් මේ සත්‍යයට ආදරේ නම් කිම්ම ස්වාමීන් වහන්සේ අපිට මේ ශාසනය රැකගන්න කරන්න වෙනවා අපිට අපිව රැකෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් රැකින කෙනාම අනිත් අය රැකිනවා කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයට උපස්ථානය කරන්න ලැබුණු රැකගන්න ලැබුණු අනේ මේ සතරයි අපේ ජීවිතයට ඒක වඩා ශාන්තියක් ඒක වඩා මහත් ලාභයක් තියෙන්නේ. ඉතින් අදහස් වශයෙන් අපි හැමදෙනා වහන්සේ එකකට කරන ජීවිතේ අපේ පෞද්ගලික ලාභයක් කවදාවත් ශාසනයේ විනාශ වෙන ආකාරයකට කටයුතු මම ඉතින් මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේලා මමත් මේ ශාසනයට ආවේ ප්‍රස්තාව කරන්නේ ඒ කියන්නේ ශාසනයේ ශිලප්පෙට ශාසනයේ ශිලප්ප කරන්නේ
අපිට ඒක සිද්ධ තියෙන්නට ඕනේ. අපිට ඒක මතක තියෙන්නට ඕනේ. මෙතනින් අපි හැම කෙනෙක්ම අපේ උපාධ්‍යයන් වහන්සේලාට සියලු දුන්නේ සම්බ දුක්ඛ විස්තර නිබ්බාන සත්‍ය කරගත්තා එනම් කාසාවක් ගායත්වා පබ්බාජිතමම් බත්ති අනකම්පමිකාදා කියන වචනේ කියලා මිසක වෙන කිසිම දෙයක් කියලා නෙවෙයි. එදා යම් වචනයක් කියලා සාස්ත්‍රයට ආවනම් අපි අපවත් වෙනතා වචනේ අපේ මතක තිබිය යුතුයි. මම සාසනයට මේ වචනේ කියලායි මම මේ සාසනය උදව් කරගන්නේ ජරා මරණ මගේ ජීවිතය අජරාමරට නිවරට උවමාරු කරගන්නයි කියන තැනකින් විඥානයේ කියන එක කියන්නේ විඥානයේ කියන එක මතක කරනවා විමර්ශනාවක්. ඒක මම සංවේගයෙන් මතක් කරනවා මම ගණිත පාඨශාලයට මුදුරු පාඨශාලක් කියනවා. ඒ පාඨශාලයේ විද්‍යාවට හවසට අපි මේ කතා කරන නිත්‍ය ආදාස් කියන යාළුවෝ දෘෂ්ටි තියෙන ස්වාමීන් වහන්සේලාගේ දේශනා දාන. ඒකට හේතුව මොකද? ඒ පාඨශාලෙන් ගේට්ටු හදලා දුන්නා කියලා. උපර 25000ක ගේට්ටු. මගේ ස්වාමීන් වහන්සේ උපර 25000ක 50000ක ලක්ෂයකට අපි අම්මා අප්පච්චි විකුණනවාද? අපි ස්වාමීන් වහන්සේ හිතන ටිකක් අපි අපේ යුතුයකම කරනවාද? අපි බුද්ධ ශාසනයේ පාවල දෙනවද සල්ලි වලට? මම මේ දෝෂයක් කියනවා මේවා කතා කරන්නේ අපි දැනගන්නට ඕනේ. අපිට පෞද්ගලික ලෝකෝලාභයක් වෙන්න පුළුවන්. නමුත් වඩන්නේ මේ මුදල් දෙදී උච්ච ලාභයක් වුණත් අවුරුදු 50ක 60-100කින් පස්සේ මට අහිමි වෙනවා. නමුත් මමගේ බුදුහාමුදුරන්ගේ ශාසනය ගැන ධර්මය ගැන මේකට යන්නේ ඒ කාන්තෙන් මට සසර කෙලවර කිරීමේ පිණිසම පවතිනවා කියලා කතා කරනවා. ඒ වගේම හැදිවිලක් නැහැ ස්වාමීන් වහන්සේ අපි වැරදිමත් අපට සතර විකාරයක් නෙවෙයි. මට වාසු චූටි කතාවක කොටසක් මතක් කරගන්න. මේක කතා කරන්නේ මගේ ස්වාමීන් වහන්සේ. මගේ ස්වාමීන් වහන්සේලාට හැරවුම් ලක්ෂණයක් විදිහට ජීවිතයේ නැවත ජාලියක් ඇති කරගන්න අනුකූලව ප්‍රයත්න තියෙනවා නම් ඒක හදාගන්න පහසුයි. මට වාතක හේතුවක් තුන වගේ සමාජයට මතක වෙනස් වෙනවා පුළුවන්. එක්තරා බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක් ස්වාමීන් වහන්සේ නමකට අන්සලක් හදලා හොඳ ලක්ෂණ සංග්‍රහ වාසිකුත් එක්ක විශාල භාවිකුත් එක්ක වටිනා පන්සලක් හදලා මේ ස්වාමීන් වහන්සේට මේ පන්සල කියනෙහිදී හරි ආසයි කියලා. මේ පන්සලට තව කවුරු හරි යහමකටම ආවොත් Tamante එකකින් යන්න දෙයි කියලා හිතුවා. හිතලා මේ පන්සලට එන්න හාමුදුරුවෝ කෙරෙහි අර පන්සල හදලා පූජා කරපු උපාසක මහත්තයාට කියලා එයාට කියවලම ගණනලා එනවා. මේ විදිහට අන්තිමට අර උපාසක මහත්තයා පුරු වුණා මේ ඉන්න හාමුදුරුවෝ හරියටමයි ඉනායම් කරනවා කියලා. මෙහෙම අකුසල කර්ම කළා නැරිලා අරතරම් ශාසනයට පූජාවක් කරපු උපාසක මහත්තයා ප්‍රේතෙක් වෙලා උපන්නා. මුගලන් මහ රහතන් වහන්සේ ආනකොට කාරණේ ප්‍රකාශ කළා. ඔබ අධර්මයට යොමු කරපු ඒ සංඥා මේ ඒ දැන් උපාසක ප්‍රේතෙක් කියලා මොකද මොනවද අනුභව කරන්නේ? අසුචි තමයි අනුභව. එතකොට මේ සංඥා වංශකෝ
දැන් පෙරේතෙක් කියලා තමයි. කොහෙද ඉන්නේ? මේ එයාගේ උඩුව තමයි මම ඉන්නේ. මම පහර මාසෙත් තමයි එයා ගන්න. දැන් අතරමේ කියමු කරපු සංඝයා වහන්සේ උපාසක පෙරේතෙක් කියලා අසුචානි බව කරනවා. පෙරේතෙක් කියලා අසුචානි බව කරන උපාසක පෙරේතයාගේ අසුච තමයි සංඝ පෙරේතයා. සසර සිල්වත්නේ මගේ ස්වාමීන් මතක් කරන්නේ අවුරුදු 50-60ක ජීවිතය මගේ ස්වාමීන් වහන්සේට කෙරෙනවා. ඉමත් කොනම් පරක් කෙරක් නැති දුක්සහගත සංසාර කතරේ කරගෙන මගේ ස්වාමීන් වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබෙනවා. මුළු සංඝ රත්නයේ එකතු වෙලා අපි කොහොම හරි මේ පැවැත්ම වෙනස් කරමු කියන කාරණාව මතක් කරගෙන මම වටිනා දහම් කරුණු ටිකක් වුණාට කියලා දෙන්නම්. උප ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ මුන්නට හතක් පමණ ජෝටි කරකට හතක් අරගෙන භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා දේශනා කරනවා මහණෙනි ditthi සම්පන්න පුද්ගලයාගේ සෝවාන් වෙච්ච නැත්නම් ditthi සම්පන්න දර්ශනයේ යුක්ත පුද්ගලයාගේ ජීවිත දුක මේ හිමාල පර්වතයේ වගේ ඉතුරු වෙච්ච දුක මුන්නට හතක් පමණ ගලකට හතක් මේ ditthi සම්පන්න වෙන බව දර්ශන සම්පන්න වෙන බව සිරුවාම වෙනවා කියන්නේ අපි හිතන්නව බැරි තරම් ගැඹුරු අමාරු අපහසු එකක් නෙවෙයි. ඒක සෝනන්ත හත්ති විදිහට ඇත්ත මාර්ග බලලා වුණා අවුරුදු 120ක් වයසදී ආයේ මාර්ගඵල ලැබුණා අපිට බැරිනේ. ඊගොල්ලෝ බුදුරජාණන් වහන්සේට කෙනෙක් මොනක් කියන සංගවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මොනක් කියන කෙනෙක් කෙටි යටි සාකච්ඡා කළාම ගෝතමයන් වහන්සේ මනාවයි යටි කුරු කළ තිබුණේ උඩු කුරු කළා වගේ වහල තිබුණේ අදලා දෙන්නවා වගේ මට මේ ධර්මයේ තේරුණා කියලා. ඒ අය ස්කන්ධ ධාතු ආයතනයේ පටිච්ච සම්පදාය ඉගෙනගෙන හිටියේ නෑ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන හිටියේ නෑ. විචිකිච්ඡාව කියන්නේ මොනවද? ඕවා ඉගෙනගෙන හිටියේ නෑ. දර්ශනය. ඉතින් මම මේ දර්ශනය නම් ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් කියලා දෙන්න. නෝනක් කියනවා මේක අල්ලගන්න බැරි නෑ අපහසු නෑ. කියන්නේ නැත්තම් මම ස්වාමීන් වහන්සේ මේක අහන්නේ නැතව. අහවල් හාමුදුරුවෝ මෙන්න මේක කිව්වනේ මොකක් හරි එකක් ඇති. කියන දැනගෙන ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. මම බයනතු කියන මේ දෙන්න දර්ශනය හඹාගෙන ආවෝ දර්ශනය ඇත්තටම ඒ කාන්තේ මොනක් කියන කෙනෙකුට මේ ජීවිතේ යටත් පිළිසෙන ditthi සම්පන්න දෙන්න පුළුවන්මයි. ඒ මොන කියන්නේ සෝවාන් වෙන්න පුළුවන්. ඒ මොන ලෝකයට තියලා යන්න ස්වාමීන් වහන්සේ. ඒකෙදී මම මේ දර්ශනය කෙටි කරලා කියනවා ඒක හේතු කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකේ ඇතිවීම නැති කරන මාර්ග භවයක් කොහොමසාරේ. ඒක මේ දර්ශනය කියන්නේ මොකක්ද? අපි මෙහෙම කළොත් එහෙම කිව්වොත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ අහුවොත් මම කාගේ හරි ලෝකයේ කියන්නේ මොකක්ද කියලා. ස්වාමීන් වහන්සේලා මතක් කරයි මේ තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා ගිහිලා ඉන්නවා මේ ආසන තියෙන කෝප තියෙනවා මේ කියන වටපිටාව ඇත්ත ඒක තමයි මෙතනදී දර්ශනය තමයි ඒ ස්වාමීන් වහන්සේ පවසන්නේ ස්වාමීන් වහන්සේට පිළිදෙන දේ මගේ නැහුවොත් ලෝකේ කියලා කියන්නේ මොකක්ද කියලා මට පෙනෙන දේ මම විස්තර කරනවා මේ තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ කෝප්ප තියෙනවා මල්කුටි තියෙනවා හරි ඒ පෙන්නන්නේ මම කියන්නේ මට පෙනෙන දේ මෙතන දර්ශනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒක කියන්නේ කෙනෙක් ගත්තොත් මේ ලෝකය තමන්ටයි තේරෙන්නේ කියන සිද්ධිය. උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියමු කාන්ත්‍රදී මුතුමෙක් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බලනකොට මේක රත්තරන් මේක මෙච්චර වටිනවා කියලා බලන කෙනාට හිතෙනවා දැන් මම බලනකොට මට හිතෙනවා නම් මේ රත්තරන් මේක ගොඩාක් වටිනවා කියලා. ඒ වටිනාකම දැනෙන්නේ ඒ වස්තුව වටිනවා කියලා දැනෙන්නේ මට. ඒ වගේම කෙනාට තමන් තුළ උපදින ලෝකයක්. ඔබ කියන පංච උපාදාන සම්පූර්ණයි. හැම කෙනෙකුටම දැක්කහම මේ තව සත්‍ය සුද්ධිලේ ඉන්නවා කියන තමන්ට හිතෙනවා. මේ ගොඩාක් වටිනා දේවල් කියනවා කියලා තමන්ට තේරෙනවා. ධර්මතා දෙකක් තියෙනවා. මේ දර්ශනයේ නැති ලෝකයේ හිතෙන්නේ මේ තව සත්‍යය ඉන්නවා තව සත්‍යය ඉන්නේ හින්දා සත්‍යය මට කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යය ඉන්නේ හින්දා සත්‍යය ඉන්නවා කියලා කියනවා නෙමෙයි. ඉදිරියේ තියෙන වස්තු සත්‍ය පුද්ගල භාවයට පෙනෙන විදිහේ කෙලෙසියක් තමන් තුළ යෙදුන හින්දා තමන්ට තව සත්‍ය පුද්ගල ඉන්නවා කියලා කියනවා. අපි කියමු රුපියල් 5000 කුලයක් ගන්න. අපිට හිතෙන්නේ ගොඩාක් වටිනා සල්ලි කුලයක් කියලා. නෝ බුදුදහම වහන්සේ දේශනා කරන්නේ ඇහැට පෙනෙනකොට මේ කුලේ ගොඩාක් වටිනා රුපියල් 5000 වටිනවා කියලා තමන්ට හිතෙනවා කියලා. යමක වටිනාකම දැනෙන්නේ තමන්ට. එතකොට තමන්ට ලෝකෙ පේන හැටි සහ තියෙන දෙයක් පේනවා කියන ධර්මතා දෙකක් තියෙනවා. මේකෙදි බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය පිළිබඳව පෙන්නන ධර්මතාවයේ තමයි අටිච්ච සම්පාදය කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ. අපි මතක් කළොත් උපමාවක් අරගෙන රුපියල් 5000 කුලයක් ස්වාමීන් වහන්සේලා කියලා. දැන් තියෙන මේ 5000 කුලේ වේයු කෑවොත් නියු කෑවොත් භෝගගත්තොත් පිටට දුකක් ඇතිවෙයිද නැද්ද කියලා බලන්න. ඇතිවෙන්න පුළුවන්. ඒක
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දුකට හේතුව තණ්හාව කියලා. මොකක්ද තණ්හාව? ඒ කොළය ගොඩාක් වටිනවා කියලා වටිනාකම ස්වාමීන් වහන්සේලාට දැනෙන කම හින්දායි මේක විද්‍යාව 5000ක් මේක තිබුණ මේ වගේ වැඩ කළ හැකි කියලා ස්වාමීන් වහන්සේලාට ඒ කොළේ වටිනා කොළයක් හැටියට දැනෙන හින්දායි ඒක නියෝගයවම දුක. එහෙනම් දුකට හේතුව කොළේ නියෝපාපු හින්දාවත් නෙමෙයි. වේරු කන්න පුළුවන් කොළේ වටිනාකමට පෙනුණු මනස නිසා. දුකට හේතුව තණ්හාව. යම් වෙලාවක ඒ කොළේ වටිනාකමට පෙනෙන්න ස්වාමීන් වහන්සේලාගේ මනසෙන් නැකුණු ඔය කොළේ වේරුකෑවත් හොරුගත්ත දුක එන්නේ. ඒ හිතෙනවා කීයක පිටලා හිත වඩලා ඇක්ටිවිටි පිටට මේ කොළේ එනකොට වටිනාකම නිවිදෙන්නට මනස දුන්න. තවකටකින් ගත්තාම සත්‍යයේ කුජලයේ නැරිලා දුක එනවා. අම්මා අප්පා තාත්තා කරුණා කියලා ඒ රූපේ විනාශ වෙන විපරිණාම වලට දුක එනවා. බුදුරජාණන් වහන්සේ දර්ශනය කරන දුකට හේතුව ඒ රූපයේ වටිනාකමට කෙනාට දැනෙන කම. දුකට හේතුව මේ වස්තුව වටිනවා කියලා දැනෙන කම. ඒකයි දැන් බලන්න මගේ අම්මා ගාලා දුක් විඳිනකොට මගේ ස්වාමීන් වහන්සේ දුක් විඳින්නේ. ඇයි? ඒ රූපේ වටිනවා කියලා දැනෙන්නේ මට නේද? ඒ රූපේ නැසෙනකොට මට දුක එනවා නම් මම වල දුක විඳිනවා නම් ඒ දුකට හේතුව කනබෝල ආහාරයේ ඒ රූපය වටිනවා මගේ අම්මා කියලා මට පෙනෙන කම හින්දා. යම් වෙලාවක ඉන්නම කෙනෙක් වැඩිලා දෙනවා නම් අපි කාටවත් මවවල දෙන්නේ නෑ. මම මවවල දුක විඳින ආරම්භයේ අපේ ස්වාමීන් වහන්සේලා මවවල දුක විඳින්නේ අනේ තව දැහැන කෙනෙක් වැඩිලා තව උපාසකම්ම කෙනෙක් වැඩිලා ඉච්චරයි. නමුත් ඒ නැසෙන දේවල් ලොකු හැඟීමක් Taman දෙකට නැති නිසා ලොකු දුකක් දකින්නේ නැහැ. අපි කියන්නේ දුකට හේතුව හැටියට කියන්නේ තණ්හාවෙන් වටිනාකමට පෙනෙන කම. ඕක පෙන්නන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ පෙන්නන්නේ. පෙර ජීවිතේ චතුරාර්ය සත්‍ය නොදන්නා විද්‍යාවේ ඒක සම්මතන තොකට බලන ධර්මතාවය. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව කියන්නේ සත්‍යයේද පුද්ගලයේද නැහැ. අවිද්‍යාව කියන්නේ මමද තව කෙනෙක්ද නැහැ. ධර්මතාවය. අවිද්‍යාව පත්‍ය සංඛාරණ අවිද්‍යාව නැමැති ධර්මතාවය නම් ප්‍රත්‍ය උනේ කර්ම රැස් වෙන්නේ. එහෙනම් මම කර්ම කළා හෝ තව සත්‍යයක් කර්ම කළා හෝ තව පුද්ගලෙක් කර්ම කළා කියනවද? නෑ. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තියෙන කර්ම රැස් වෙන්නේ. එහෙනම් සංඛාර පත්‍ය විඥානන කර්මයේ නිසා නම් විඥානය එන තව සත්‍යයක් ඉපදිලා පුද්ගලෙක් ඉපදිලා මම ඉපදිලාද ධර්මතාවය. ඒකට කියනවා ඒක අවිද්‍යා කර්ම නිසා විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. විපාක ස්කන්ධ ටික කියන්නේ ඇහැට රූප පෙනෙන කම, කනට ශබ්ද ඇහෙන කම, නාසයට ගන්ධ දැනෙන කම කියන ටික. ඔතන කෙලෙස් නැහැ, කර්ම නැහැ, බොහෝම පිළිසිදු. එදිනවා ඇහෙනවා. නමුත් ඒ තුළට අලුතෙන් කෙලෙස් එකතු වෙනවා. මම ඔබට නිදර්ශනක් කරනවා.
නොදන්නා භාෂාවකින් කවුරුහරි මොනවහරි කියවොත් ස්වාමීන් වහන්සේලාට ඇහි සෝතම් පටිච්ච සම්පේච්ච උපජ්ජති සෝත විඥාන චින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කන තියෙනවා සත්‍යය තියෙනවා සෝත විඥානේ තියෙනවා සෝත සම්පස්සේ තියෙනවා සෝත සම්පස්සේ කොහොමද වේදනාවක් කියන්නේ ඒක කර්මයේ හතරට විපාක ස්කන්ධ දෙකම තියෙනවා දැන් සත්‍ය ඇහුණාට නොදන්නා භාෂාව ඇහුණාට තමන්ට දැනනා කියලා දුක් වෙන්න හෝ හොඳ කියනවා කියලා සතුටු වෙන්න පුළුවන් විවිධ විභංගයකින් ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රසන්න සම්ජු කියන ධර්මතා අටෙන් එකම ධර්මතාවයක් ප්‍රතිනන්දේ ශබ්දයේ සමත් නැහැ. පස්සේ ටිකක් ඉන්ද්‍රිය මොහොත කිරීමට පත්වෙනකොට කනට ඇහෙන මේ ශබ්දයට අපි හිතනවා නම් මේක තමයි වයින්නවා කියලා කියන්නේ. මේක තමයි ප්‍රශංසා කරනවා කියලා කියන්නේ. කියලා පිටින් ඇහෙන ශබ්දයට අපි ටිකකුත් එකතු කරනවා. අපි දන්නේ නැත්නම් ඇහෙන ශබ්දයට අපි ටිකක් එකතු කළ නිසා අපි මේ ශබ්දයට මෙහෙම හිතුවේ කියලා දන්නේ නැත්නම් දෙවන දවසේ ශබ්දය ඇහෙනකොටම අපි කලින් හිතුවේ ඒක සිහි කරගන්න අපිට දැනුමක්ම වෙනවා. දැන් මේ දැනුම අහලා අපිට විදින දුකක් තියෙනවා නම් ඒ දුක අපේ ස්වාමීන් වහන්සේ තේරුම් කාරණේ හටගත්ත ආයතන ටිකකින් තිබුණේ නැහැ. ආයතන ටිකට කෙලෙස් ටිකක් එකතු කළ නිසායි දැන් මහ දුක අපිට විඳින්න තියෙන්නේ. ඒ වගේම මේ ආයතන ටිකට කෙලෙස් ටිකක් එකතු කළා සත්‍ය පුද්ගල භාවයට පෙනෙන වටිනාකමට පෙනෙන ලෝකයේ අතුල හැදිලා නම් තාපත්තකින් ගත්ත දර්ශනයේ ඉදිරියට ආපියක් පෙනෙන්න පුළුවන්කම ඒක අනිත්‍ය කාණ්ඩයට ඇහැ හැදිලා ඇක්ටිවිටිස් දැන් රූපෙට එනකොට එදින දෙයක තමන්ගේ පැත්තේ තණ්හා උපාදාන කාම තණ්හා අස්තවාද උපාදානයේ කියන ගතිය තමන්ගේ මනසේ ඉන්නහම තමන්ට තේරෙනවා නම් ඉදිරියෙන් තියෙන රූපයේ සත්‍යයේ වගේ මේක දර්ශනය මේ පටිච්චසමුප්පාදය කියන්නේ ඒක අවිද්‍යා කාරණයට විඥානම් සලස්ස පස්වේදනා කියන්නේ විපාකේ ස්කන්ධ ඇහැ ඇදිලා කෙලෙස ගම ඇති වුණා. කෙලෙස දේ තණ්හා උපාදාන කියන කෙලෙසේ එකතු වුණාම දැන් ඉදිරියේ තියෙන වස්තුව සත්‍ය පුද්ගලයේ වගේ බලන කෙනාට තේරෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා කවදාවත් දන්නේ නැත්තම් කෙනෙක් දෙයට පිළිස්තික කියදුන හින්දා මට මේ තව සත්‍යෝ වගේ පෙනෙනවා කියලා. ඔය දර්ශනේ නැතිවොත් ස්වාමීන් වහන්සේලා කිලින්ම ඇඟිල්ල දික් කරනවා ඒක සත්‍යය දිනනකොට මේ රූපේ සත්‍යයක්මයි කියලා ඇඟිල්ල දික් කරනවා. ඊට පස්සේ කරන දේ මොකද්ද? මේ සත්‍යය කොහේ හරි ඉඳන් මේ සත්‍යය නැවල කොහොමද යයිද කියලා පුබ්බත් අතරක් කියලා දුවනවා. යම් වෙලාවක මෙන්න මේක චුට්ටක් මහන්සියට මම කියන ටික කරගන්න. යම් වෙලාවක ස්වාමීන් වහන්සේලා දැක්කොත් පටිච්චසමුප්පාදයට චතුරාර්ය සත්‍ය ඒලා අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටිකට මේ පිටින කමට යමක් පෙනෙනකොට සම්බන්ධයේ පැත්තෙන් අත්වාද උපාදානයේ යෙදුණා
සත්‍ය රූපේ සත්‍ය කියලා කියන්නේ කෙනෙක්ගේ තමන්තුළු ඉදුණු තමන්ගේ ඉදිරියේ තියෙන වස්තුව කියන්නේ සත්‍යයක් වගේ නම් දැන් ඉදිරියේ තියෙන වස්තුව සත්‍යයක් කියලා කියන්නේ කාටද? තමන්ට. අපි ඉදිරියේ තියෙන වස්තුව සත්‍යයක් කියලා කියන්නේ අපිට නේද කියලා දර්ශනය දන්නේ නැති වුණොත් අපි හිතාගෙන ඉන්නේ සත්‍යයේ ඉන්න නිසා සත්‍යයක් පේනවා. ඒක රූපේ සත්‍යයක් කියලා අපි විස්තරනකොට සත්‍යයි. එහෙම තිබුණොත් ඊට පස්සේ සත්‍ය කොහෙන්ද හරියට කොහට හරියයි කියලා දෙකට දුවනවා. නමුත් දර්ශනයක් තිබුණා. රූපේ සත්‍යය කියලා මට පේනවා නේද කියලා දැක්කොත් තමන්ටම පේන්නේ සත්‍යයක් හැටියට. මේ රූපේ සත්‍යය කියලා ඇහිදෙන්න කරනවාද කියලා බලන්න ඕනේ. මම ඔකමයි විතර කියන්නේ. ටීවී එකේ තියෙන රූපය ගන්න මගේ ස්වාමීන් වහන්සේ. ටීවී එකේ රූපයක් පෙනෙන්න පුළුවන් ඇහැ හැදිලා ඇසිඩික රූපයක් හැදිලා චක්කු විඥානය හැදිලා පෙනෙනවා කියන ටික පෙර අවිද්‍යාව ධර්මයෙන් හටගන්නවා. තමන්ට පෙනෙනවා. පෙනෙනකොට තමන්ගේ පැත්තේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන කියන කෙලෙස් දෙක තමන්ගේ මනසේ යෙදුනහම තමන්ට පෙනෙනවා නම් ටීවී එක පැත්තේ තියෙන රූපේ සත්‍යයේ කැටේ. දැන් මේ රූපේ සත්‍යයේ හැටියට පෙනෙන්නේ ඒ රූපේ සත්‍යයේ හැටියට පෙනෙන්නේ අමන්තුල කෙලෙස් ටිකක් යෙදුණු හිඳයින අපි රූපයේ සත්‍යයේ දැකලා කරනවා. නැත්තම් මේ රූපයට ඇහිලා කරලා ඒ සත්‍ය කොහේද ඉඳන් මෙන්න කොහට හරි යයි කියලා එන්නත් සුදුසුද? දර්ශනය කියලා කියන්නේ සාපන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දෙයට තමන්ට කෙලෙස් ටිකක් එකතු වෙලා තමන්ට සත්‍ය පුද්ගල භාවයට පේනවා කියන දර්ශනයක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ කියන එක තමන්ට නිර්මාණය වෙච්ච එකක්. ටීවී එකේ තියෙන රූපේ සත්‍ය පුද්ගලයේ හැටියට අපිට පේනවා නම් අපිට පේන්නේ ඇහැට පෙනෙන දෙයට අප තුළ කෙලෙස් ටිකක් කියනනම් ඒ වස්තුව අපිට කියලා පේනවා නම් අපි කීයට ඇහිලා කරන්නේ ඒ රූපේ සත්‍යය කියලා ඒ සත්‍යය කොහේද ඉඳන් කොහට හරි යයි කියලා අපි සංස්කාර විචිකිච්ඡා කියන ධර්මයන් යුක්ත වෙන්නේ දර්ශනයක් දක්වනවා ඒ රූපේ සත්‍යය කියලා මට පේනවා. ඒ දර්ශනයමයි මේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අවිද්‍යා කර්මයට ඇහැදික රූප පිළිනවා. ඇහැදික රූප පිළිනකොට වර්තමාන ධර්ම උපාදාන කියන කෙලෙස් ටික ඉදුණාම තමන්ට සත්‍යයේ ඉන්නේ බුද්ධියේ ඉන්නේ කියලා පේනවා. මේ රත්තරන් මේ විති මේ මුතු නැති කියලා තමන්ට පේනවා. දැන් මේ වස්තු වටිනාකමට පෙනෙන්නේ කෙලෙසියේ තුන හිත දෙන්නේ කියලා අපි දන්නේ නැත්තම් මේ සත්පුද්ගල භාවයට පෙනෙන්නේ සත්පුද්ගල භාවයට පෙනෙන්නේ කෙලෙසියේ තුන හිත කියලා අපි දන්නේ නැත්තම් අපි හිතාගෙන ඉන්නේ වටිනා වස්තු තියෙන හිත වටිනා වස්තු පේනවා. තව සත්‍ය පුද්ගලෙ ඉන්නේ හිත තව සත්‍ය පුද්ගලෙ පේනවා. ඔය විදිහට තව සත්‍ය පුද්ගලෙ ඉන්න හින්ද සත්‍ය පුද්ගලෙ පේනවා කියලා කියන්නේ මේ දර්ශනයක් නැති කෙනාට මේ ශාසනය අහලා නැති කෙනාට මේ ශාසනයේ තේරෙන්නේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන්නේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන්නේ කෙලෙසියක් තමයි ඉතිහින්තයි කියන්නේ. අර දැන් මොකක් අපි අහගත්ත කියන්නේ ස්වාමීන් වහන්සේ දර්ශනයේ සිටීම අහගත්ත මොකද්ද?
ලෝකයේ අතන විදිහට සත්‍ය පුද්ගලෙක් ඉන්න හින්දා සත්‍ය පුද්ගලෙක් කියනවා නෙමෙයි. ඒක කර්මයට රූප පේන්න හැදෙන හින්දා රූප පේනවා. පෙනෙන දෙයට අන්නා උපාදාන කියන කෙලෙසියක් තමන්ගේ පැත්තේ ඉදුණාම වස්තු වටිනවා තව සත්‍යයකට තමන්ට පේනවා කියලා අහගත්තා කියන්නේ. තේරෙන්නේ නැහැ. දැන් අපේ ස්වාමීන් වහන්සේ සත්‍යපත්තානේ වගේ ඊට පස්සේ මේ කායගත සතිය විතරක් වඩන්නේ. රූපේ හිතට කනබුන ආහාරයෙන් හැදෙන කෙසිලොම් මේක සම්මස්නාර උණු කොටස් ටිකක් තියෙන නේද කියලා බලන්න. ටික දවසක් බලනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම එනම් රූපයේ කනබුන ආහාරයෙන් හැදුණු උණු කොටස් ටිකක් නම් මේ රූපේ සත්පුද්ගල භාවයට පිළිලා තියෙන්නේ මටම තමයි. එහෙනම් මේ රූපේ සත්පුද්ගල භාවයට පිළිලා දුක් විඳිනවා නම් ඒ දුක මේ රූපේ සත්පුද්ගල භාවයට පිළිලා කෙලෙස් නිසා තමයි. ඒ දුකයි දුකට හේතුවයි දෙක තමන්ගේ කෙලෙස්යක් මත කියන කහම් වෙනවා ඔප්පු වෙන මේ සතිපට්ඨාන වෙනවා. සෝඛාතෝ භගවතයන් මුලින්ම මනෝකර දේශනා දෙනවා. ආරම්භ ඉස්සෙල්ලා මතක් කළා වගේ අර සල්ලි පොලේ වීඩියෝ කනකොට අපිට දුක ආවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ආවේ ඒ කඩදාසිය වචනාකමට දෙන්න කිසිලේ නිසා. ඒ වස්තු වචනාකමට දෙන්නද නිසා. මේ ලෝකය වචනාකමට සත්පුද්ගල භාවයට දෙන්නේ කෙනාටයි කියලා තමන් තුළ දර්ශනයක් වෙනවා. ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ලෝකයේ නැතිවෙන්නේ තමන්ට කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක ඔප්පු කළා කියනවා. ඔප්පු කළා කියන්නේ සතිපට්ඨාන. පටිච්චසමුප්පාදය වෙනවා. ඒක අවිද්‍යා කාරණයට ඇහැ හැදිලා වස්තුවක් පිළිනකම කාට සාධාරණ. පොඩි ළමයෙක් ගත්ත රහතන් වහන්සේ නමක් ගත්ත අපි ගත්ත ඇහැ ඇතුළේ සල්ලි පොඩි තේනවා. පොඩි ළමයට වටිනාකම දෙන්නේ රහතන් වහන්සේට වටිනාකම දෙන්නේ අපිට වටිනාකම දෙන්නේ. අපිට වටිනාකම දෙන්නේ දේ විනාශ වෙනකොට අපිට දුක එනවා නම් එන දුකට හේතුව දෙන්නේ නැහැ දෙන්නේ දේ වටිනාකම දෙන්නවා කියලා මෙන්න මේ වගේ දර්ශනයක් වෙනවා. කෙටියෙන් කිව්වොත් ලෝකයේ සත්‍ය පුදුලේ ඉන්නවා කියලා වස්තු තියෙනවා කියලා අපිට දෙන්නේ හිතයි අපිට දෙන්නේ දියරමිය අපි පොදු දේවල් ගන්න ඉන්නයි අසු කරන්න කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව සත්‍ය පුදුලේ ඉන්න බව වස්තු වටිනාකමට දෙන්නකම දෙනවා තමයි. එහෙම දෙන්නකම ඇති උනේ තමන් තුළ හේතු ටිකක් ඉදිරි නිසයි කියලා දකින්න ඒ හේතු අයින් කරගත්තොත් මේ වස්තු වටිනාකමට මේ දේවල් සත්‍ය පුදුල භාවික තමන්ට පෙනෙන දුක නැති කරගන්න පුළුවන්. ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දර්ශනය දේශනා කළා. දර්ශනය කියන්නේ තමන්ට මේ පෙනෙනවා කියන එක දර්ශනේ නැති කෙනා හිතන්නේ මෙහෙම අය මෙහෙම දේවල් තියෙනවා කියන දේවල් තියෙන අය දෙනවා කියලා. තමන්ට පෙනෙන කමයි තියෙන දෙයක් පෙනෙන කමයි කියන ධර්මතාව දෙකටයි සුතවත්ත අසුතවත්ත කියන සිද්ධාන්තය වෙන්නේ. ඉතින් මට මෙතනදී මතක් කරන්න ඕනේ කම තියෙනවා මොකද ස්වාමීන් වහන්සේ අවුරුදු 10 ගානක් නිර්මලව පවතාපු ශාසනය බුද්ධ ශාසනය වර්තමානයේ විමර්ශන වහන්සේ මාත්‍රාකින් ඇතුළු කරන විදිහකට ඇවිල්ලා තියෙනවා. අපි හැමදෙනාගේම පරම යුතුයකම ශාසනය දෙලගෙන මේ මානසික ප්‍රතිජීවී ඉතින් අපි සමාජයේ වීර්යවත් වෙන්න අනෙක් අත්කල් ආරම්භ හැම ස්වර්ණාංශයම එකතු කරගෙන සමගින් සම්බුද්ධ ශාසනය රැකලා අපේ විමුක්තිය ළඟා කරගන්න
අපි හැමදෙනාම කටයුතු කරමු කියන අදහසක් මතක් කරගන්න. ඒ සඳහා මේ දේශනාව අපි පස්වා මහන්සියලා ප්‍රාර්ථනීය බෝධිසත්ව තුන් සංසත් හේතු පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනා කරනවා. අද සංස්කෘතිය මහින්දේ පොයිසපොනේ පරිචිතයේ කරනවා. විචාරය ධර්ම සංස්කෘතික සම්කාරයේ විසුද්ධිය ශාස්ත්‍රාව සිදුකරන්නේ ලබන කාලේ ආරම්භ වෙන